හොඳයි කවුරුත් එක සාදුකාරයක් පවත්වන්න පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adinnādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramēraya majjapamā dattānā veramani sikkhapadang samadhiyami Tisaranena saddhiṃ pañcasīlaṃ dhammaṃ sādukam surakkhitam kattvā appamādena sampādetha හොඳයි පින්වත්නි අපි තුනුරුවන් වන්දනා කරමු මාත් සමග එකට ගාථාවන් කියමින්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානි සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපනං ගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි හැම දිනාම දැන් සූදානම්ව සිටින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ තාම කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ මේ ජීවත් වෙලා ඉන්න අපටයි. ඒ නිසා මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති කරගන්නට ඕන. මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේ ධර්ම රත්නයත් මගේ සංඝ රත්නයත් මගේ කියන ඒ චේතනාවන් තමන්ගේ සිස්සතන් තුල ඇති කර ගන්න ඕන. කියන්නේ බුදුහාමුදුරුවන්ට අපි ගෞරවය කරනවා. ධර්ම රත්නයට අපි ගෞරවය කරනවා. සංඝ රත්නයට අපි ගෞරවය කරනවා. අපේ හදවත තුනුරුවන් වැඩ ඉන්න තැනක තියෙනවා කියන හැඟීම ඇති කර ගන්න ඕන. එතකොට තමයි ධර්මයේ කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ, බණ ටිකක් අහන්න ආසාවක් ඇති වෙන්නේ. ඒ වගේම අහන ධර්මයේ හොඳට මතක තියෙන්නේ. ඒ විදිහේ චේතනාවන් ඇති කරගත්තහමයි. බණහන කෙනා එකක් හොඳට මතක තියාගන්න ඕන. අද මේ දයාවති පින්වන්ත අම්මත් එක්ක මේ දරුවෝ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ සමහර විට ඔය ඇත්තන්ගේ
හිතවල තියෙන අරමුණු ටික. ඉන් ප්‍රධාන අරමුණ තමයි මීට වසරකට උඩදී පරලෝ සැපත් වුණු සෙනෙහබර ස්වාමියා දරුවන්ගේ ඒ ආදරණීය පින්වන්ත තාත්තා. ඔයත් අංගේ දැන් ඔය හිතේ තියෙන අරමුණ මම මේ බණ අහන්නේ තාත්තට පින් දෙන්න. ස්වාමියාට පින් දෙන්න. අපේ ඥාතිවරයාට පින් දෙන්න කියන ඔය සිතුවිලි තමන්ගේ හදවතේ දැන් තියෙනවා, හිතේ තියෙනවා. පින්වත්නි, බණ අහනකොට ඔය අරමුණු කිසිවක් හිතේ තියාගන්න එපා. අපි මේ කොලයක ලියලා තියෙන අරමුණු ටිකක්, විස්තර ටිකක් මේවා මුකවත් තමන්ගේ සිත තුල තබා ගන්න එපා. ධර්ම ශ්‍රවණය කරනකොට එකම එක අරමුණයි අපේ හිතේ, අපේ හදවතේ තියාගන්න ඕන. ඒ තමයි මම මේ ශ්‍රවණය කරන ධර්මය, මම මේ අහන බණ ටික මට නිවන් පිණිසම පවතිවා කියන ප්‍රාර්ථනාව. අරමුණ. ඔය අරමුණෙන් තමයි බණ අහන්න ඕන. ඒ විදියට අපි හොඳට බණ ටික ඇහුවාම අපි විශාල කුසල ශක්තියක් ලබා ගන්නවා, රැස් කර ගන්නවා, පුණ්‍ය ශක්තියක් එකතු කර ගන්නවා. බණ අහලා අවසන් වුණාට පස්සේ අපි පින් වලින් පිරිච්ච පුණ්‍යවන්ත පිරිසක්. බණ අහලා ඉවරුණාට පස්සේ ඒ පින් වලින් අපි පිරීලා ඉන්න වෙලාවේ අපි අවසානෙට තමයි මියගිය ඇත්තන්ට පින් දෙන්නේ. ඒ නිසා ඔය ඇත්තෝ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පුංචි වෙලාවක් තුල දේශනා කරන බණ ටික බොහෝම හොඳට අහන්න ඕන. පින්වතුනි, අපේ ජීවිතය මහා පුදුමිකක්. සත්ව ලෝකේ ඉන්න සත්වයන් අතර අපිත් එක සත්වෙක්. අනෙක් සත්වයන්ට වඩා මනුස්සයා කියන සත්වයා උතුම්ම සත්වෙක්. මිනිසා කියලා කියන්නේ උසස් මනසක් තියෙන නිසා. ඒ උසස් මනසක් නැති අයට කියනවා තිරිසනා කියලා. මනුස්සයා කියන්නේ උසස් මනසක් තියෙන නිසා අපට පුළුවන් හොඳ නරක දේ තේරුම් ගන්න. කුසල් අකුසල් කියන දේවල් තේරුම් ගන්නට පුළුවන්. පව් පින් කියන දේවල් තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා කියනවා මිනිසා කියලා. උසස් මනසක් තියෙන නිසා. ඒ උසස් මනසක් තිබෙන නිසා මේ ලබාගත් මනුස්ස ජීවිතය අපි සාර්ථක කරගන්නට වෙහෙස දරනවා. වාසනාවන්ත කරගන්නට මහන්සි ගන්නවා. මේ එක් අවස්ථාවක් බණ ඇසීම, ධර්ම ශ්‍රවණය කිරීම.
මහා කුසල කර්මයක් හැටියටයි බණ පොතේ පෙන්වන්නේ. බණ ඇසීම, පිරිත් ඇසීම සවනානුත්තරීය කුසල කර්මයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. සවනානුත්තරීය කුසල කර්මය, සවන කියන්නේ කන් වලට. නැත්නම් අහනවා කියන එකට සවන. මේ කන් දෙකෙන් අහන උත්තරීතර ඇසීම තමයි බණ ඇසීම. බණ ඇසීම. අපි බණ අහනකොට අපිට වටහා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් බුදුහාමුදුරුවන්ගේ දේශනාව. සත්ව ලෝකේ සමහර සතුන් ඉන්නවා, ශබ්දය ඇහෙනවා, ධර්මයේ වටහා ගන්නට බෑ, තේරුම් ගන්නට බෑ. තිරිසන් ලෝකේ සත්තුන්ට මේ ශබ්දය ඇහෙනවා. දැන් බුදුහාමුදුරුවෝ එදා ඉස්සෙල්ලාම අවබෝධ කරගත්ත ධර්මය ඉසිපතන මිගදායේදී දේශනා කරනකොට පස්වග තවුසන්ට ඒ වෙලාවේ බණ අහන්න ඇවිල්ලා හිටිය දෙවිවරු. ඒ වගේම තිරිසන් ලෝකේ සතුන් පවා හිටියනේ. මිගදාය කියන්නේ මුවන්ට අබේදානයේ දීපු භූමියක්. මිගදාය මුවොත් හිටියා. බුදුහාමුදුරෝ දිහා බලාගෙන බුදුහාමුදුරෝ දේශනා කරන ඒ දේශනාවට සවන් දීලා හිටියා. නමුත් මිග කියන්නේ මුවන්ට ධර්මයේ අවබෝධ කරගන්නට බෑ. සද්දය අහගෙන හිටියා. දැන් බුදුහාමුදුරෝ ජේතවනාරාමේ ධර්මයේ දේශනා කරනකොට ඒ ආසන්නයේ තිබුණ ගග්ගරා කියලා පොකුණක්. ඒ ගග්ගරා කියන පොකුණේ මැඩියේ බුදුහාමුදුරුවෝ බණ දේශනා කරනකොට මේ ධර්මයේ ශබ්දය අහගෙන හිටියා. බොහොම මිහිරි ශබ්දයක්. සතුන් පවා සාන්ත බවට පත් වෙනවා ඒ ශබ්දයට. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට මේ ගග්ගරා කියන පොකුණේ හිටපු මැඩියා මේ ධර්ම රසය විඳිමින් ඉන්න වෙලාවේ ඔය පොකුණ අයිනෙන් ගිය ගොපල්ලේ තමන් හරක් බලලා හරක් ටික ගාල් කරලා තමන්ගේ අතේ තිබුණු කෙවිත බිම එන ගමන් අර මැඩියගේ පිට උඩට අර කෙවිත තිබ්බා. ඒක දැනුවත්ව කරපු දෙයක් නෙවෙයි. මැඩියගේ පිට පසාරු කරගෙන අර කෙවිට යටට ගියා. මැඩිය මැරුණා. ඒ වෙලාවේ බලන්න මැඩිය අර බුදුහාමුදුරුවන්ගේ ධර්ම රසයේ විඳිමින් හිටියේ. තේරුම දන්නේ නැහැ, අවබෝධයක් නැහැ. ඒ ධර්මයේ ශබ්දය අහගෙන හිටපු වෙලාවේ අනපේක්ෂිත විදියට මරණයට පත් වුණා. බලාපොරොත්තුුනේ නැහැ. ඒ මැඩියා ජීවිතක්ෂයට පත් වෙලා ඒ මොහොතේම ගිහිල්ලා දිව්‍ය ලෝකේ පහළ වුණා. මොකද්ද කරගත්ත පින? බණ කියනකොට බණ දේශනා කරන්නේ සද්දය අහගෙන ඉඳලා. අපේ බණ පොත්වල සඳහන් වෙනවා ඒ මැඩිය තමයි මණ්ඩුක දිව්‍ය පුත්‍රයා නමින් ප්‍රසිද්ධියට පත් උනේ. මණ්ඩුක කියන්නේ ගෙම්බටනේ.
පාලියෙන් මණ්ඩුක කියලා කියන්නේ ගෙම්බඩ මැඩියට. ඒ දිව්‍ය පුත්‍රයා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ හමුවෙන් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා පැත්තකින් තැම්පත් වෙලා බුදුහාමුදුරුවන්ට අර කතා පුවත කිව්වා. මම මේ දිව්‍ය ලෝකේ දෙවියෙක් වෙලා පහළ වුණේ තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ සද්දය අහගෙන ඉඳලා. ඒ පිනයි. දැන් අපි කොච්චර බණ අහනවදනේ? ගුවන් විදුලියෙන් බණ අහනවා, රූපවාහිනියෙන් බණ අහනවා. අපි මේ විදියට ස්වාමින් වහන්සේලා වඩම්මවාගෙන බණ අහනවා. අපි කොච්චර සුගති ලෝකවල ඉපදෙන්න ඕනද? අපි හරියට බණ ටික අහන්න ඕන. හොඳට බණ ටික අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා බණ අහන කෙනාට ආනිසංස 5ක් ලැබෙනවා. ආනිසංස 5ක්. පළවෙනි එක තමයි අසුතං සුනාති. බණ අහනකොට අපි නොදන්න දේවල් අපට අහන්න ලැබෙනවා. නොදන්න දහම් කතා දහම් කරුණු ශ්‍රවණය කරන්ට ලැබෙනවා. අසුතං සුනාති. දෙවෙනි එක තමයි සුතං පරියෝදපේති. සමහර වෙලාවට අහපු දහම් කරුණු අහපු දහම් කතා අපට ටිකක් අමතක වෙලා නම් නැවත ඒව අහන්න ලැබෙනවා. ඒව මතක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. තුන්වෙනි එක තමයි කං විතරති. සමහර වෙලාවට අපට ධර්මයේ සමහර දහම් කරුණු පිළිබඳ සැක සංකා පහළ වෙනවා. මේක හරිද? මේ තේරුම හරිද? මේක වැරදිද? ඔහොම සමහරලාට හරි නිශ්චිත අපට තීරණයකට එන්න බැරි අවස්ථා තියෙනවා. සැකයක් තියෙනවා. කං විතරති කියලා කියන්නේ මේ සැක සංකා දුරු වෙනවා බණ අහනකොට. ඒ වගේම චිත්තමස්ස පසීදති. බණ අහන කෙනාගේ හිත ගොඩාක් පැහැදීමටපත් වෙනවා. ගොඩාක් සතුටු වෙනවා බණ අහනකොට. පස්වෙනි කාරණය තමයි දිට්ඨින් උජුං කරෝති. තමන්ගේ දෘෂ්ටිය නිවැරදි වෙනවා. දෘෂ්ටිය කියන්නේ සමහර අය ඉන්නවනේ බණ අහනවා, ධර්ම ශ්‍රවණය කරනවා, කිසිම විශ්වාසයක් නැතුව. බුදුහාමුදුරුවන්ගේ ධර්මය පිළිගන්නේ නැති අය බණ අහනවා. අර අනිත් අය බණ අහන නිසා, අනිත් අය තැම්පත් වෙලා ඉන්න නිසා ඒ අයත් ඉන්නවා බණ අහන විදියට. නමුත් අහන්නේ නැහැ. ඒ දෘෂ්ටිය කෙලින් නිවැරදිව ඒ ඇත්තන් තුල නැහැ. බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්නේ නැති, ධර්මයේ විශ්වාස කරන්නේ නැති, සංඝයා විශ්වාස කරන්නේ නැති ඇත්තෝ ඒ ඇත්තන්ට කියනවා මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. මිත්‍යා දෘෂ්ටිකයෝ වැරදි විදියටමයි ඇත්තෝ දකින්නේ. සම්මා දිට්ඨිය අපි තුල තිබෙනවා. අපි බණ අහන්නේ නිසානේ. අපි බොහොම ආසාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් බණ අහන්නේ. අපි තුල තියෙනවා
සම්මා දිට්ඨිය නිවැරදි දැකීම. අපි විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කරපු උත්තමයාණන් වහන්සේ නමක් හැටියට අපි විශ්වාස කරනවා. උන්වහන්සේ දේශනා කළේ නිර්මල ධර්මය අපි විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ ලෝකයට ඇති කළ ඖරස පුත්‍ර මහා සංඝරුවන අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි තුල තියෙනවා සම්මා දිට්ඨිය. දිට්ඨින් උජුං කරෝති පස්වෙනි කාරණයක් අපට ලැබෙනවා නිවැරදි දැකීමක්, නිවැරදිව හිතන්න පුළුවන්කමක් අපට ලැබෙනවා බණ අහනකොට. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ආනිසංස ලැබෙන්නේ බණ අහන කෙනාටයි. මේ සමාජයේ ඉන්න බණ අහන 3 දෙනෙක්. ඔය ඇත්තෝ අහලා තියනවාද? එක්කෙනෙක් තමයි බණ අහන කෙනා. අනෙක් කෙනා තමයි බණ නාහන කෙනා. තුන්වෙනි එක්කෙනා බණ නහන කෙනා. පළවෙනි එක්කෙනා කවුද? බණ අහන කෙනා. ඒ බණ අහන්නේ තමන්ගේ තුන්දොර ආරක්ෂා කරගෙන සිත, කය, වචනය තුන්දොර ආරක්ෂා කරගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන්, ධර්ම රත්නය කෙරෙහි ගෞරවයෙන්, සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් බණ අහනවා. ධර්මයට සමාධිගත වෙලයි බණ අහන්නේ. අපේ හිත කොහාටවත් යන්න දෙන්න හොඳ නැහැ. දූරංගම ඒක චරං අසරීරං ගුහාසයං හිතේ ස්වභාවය දූරංගමන් බොහෝ දුර ගමන් කරනවා. තනිවමයි හැසිරෙන්නේ. ශරීරයක් නැහැ. ගුහාවක් ඇතුලේ තියෙන්නේ මේ හිත. යේ චිත්තං මේ හිත සංයමෙස්සන්ති යමෙක් සංවර කරගන්නවාද, රැකගන්නවාද, මොක්ඛන්ති මාර බන්ධන. එයා තමයි මේ මෝක්ෂ සුවය ලබන්නේ. මාර බන්ධන නැති කරලා මෝක්ෂ සුවය ලබන්නේ එයා. ඒ තැනැත්තා. ඒ නිසා සිත කයත් එහෙමයි ආරක්ෂා කරන් මේ වගේ පින්කම් වලදී අපි කාටවත් කරදරයක්, හිංසාවක්, හිරිහැරයක් වන විදියට අපේ කය තබා ගන්න ඕන. කාටවත් කරදරයක් වන විදියට නෙමෙයි. අපි නිදහස්ව බොහොම සෑහලුවෙන් බණ ටික අහන්න ඕන. වචනයත් එහෙමයි සංවර කර ගන්න ඕන. ආරක්ෂා කර ගන්න ඕන. බුදු බණ අහන වෙලාවක් මේ කියන හැඟීම අපේ හදවත තුල තියෙන්න ඕන. ඉතින් ඒ විදියට අපි පිළිපදිනකොට මේ ඔක්කොම ධර්ම ආනිසංස අපට ලැබෙනවා. කිසිම අඩුවක් නැහැ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම ගාථාවක් මා ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කළේ. ඕම වැදගත් ගාථාවක්. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපනං ගති පංචේතේ ජීවලෝකස්මින් අනිමිත්තා ඥායරේ. ඔය ගාථාව. මේ ගාථාව තුල සඳහන් වෙනවා මේ ජීව ලෝකේ ඉන්න, මේ මනුස්ස ලෝකේ ඉන්න අපට කල් වේලා ඇතුව
සඳහන් කරන්නට බැරි කාරණා පහ. කල් වේලා ඇතුව කියන්නේ අපට කලින් කියන්න බෑ මෙන්න මේ කරුණු මෙන්න මේ විදියට වෙනවා කියලා. මේ විදියට සිද්ධ වෙනවා කියලා අපට කියන්න බෑ. පළවෙනි එක තමයි ජීවිතං. ජීවිතං කියලා කිව්වේ මොකටද? අපේ මේ ජීවිතේට. අපි එකක් දන්නවා. මරණං නියතං. මොකද්ද? මරණය නিত্য ධර්මතාවයක්. අපට හිමිවන නিত্য ධර්මතාවයක්. ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙනෙක් නෑ මේ ලෝකේ. මිනිස්සු විතරක් නෙවෙයි සියලු සත්වයෝ දෙවියන් සහිත ලෝකයාටම පොදු ධර්මතාවයක්. ඒ විතරක් නෙවෙයි ගස් වැල් වලට පවා පරිසරයේ තියෙන හැම දෙයකටම මේ తත්වයේ හිමි. මේ ධර්මතාවය හිමි. මේ ධර්මතාවයෙන් මිදෙන දෙයක් මේ ලෝකේ තවත් නැහැ. මොකද්ද ධර්මතාවය? මරණ ධර්මතාවය. අනිවාර්යෙන් අපි කවුරුත් බණ කියන මම බණ අහන ඔබ මරණය කියන ධර්මතාවයට ලක් වෙනවා. uppattiya sahe vedang මරණං ආගතං සදා. ඔන්න බුදුහාමුදුරු දේශනා කරන්නේ. uppattiya sahe vedang. uppattiයත් එක්කමයි. මරණං ආගතං සදා. අපි මරණය අරගෙන ඉන්නේ මේ ඉපදෙනවත් එක්කම. අරන් එන එකක් මරණය. ඒ හින්දා අපට ඒක බැහැර කරන්න බෑ අපේ ජීවිතවලින්. අපි හැම වෙලාවෙම ජීවත් වෙනකොට කල්පනා කරන්න ඕන මම මේ සත්ව ලෝකේ මරණයට හිමි වෙච්ච තවත් කෙනෙක්. මේ ලෝකේ මරණය කියන ධර්මතාවයට හිමි වෙච්ච කෙනෙක් මම. ඔය විදිහට හැම වෙලාවෙම හිතන්න ඕන. බුදුහාඳුරු මරණය කියන ධර්මතාවය හැම වෙලාවෙම මෙනෙහි කරන්න කියලා දේශනා. මරණ ධම්මෝ අම්මි මරණං අනතීතෝති අබින්හං පච්චවෙක්කි තබ්බං ඉත්ති යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මේ මුළු මහත් ලෝකේම මිනිස්සු කොටස් හතරකට බෙදෙනවා. එක කොටසක් තමයි ඉත්තියාවා ස්ත්‍රීන් කියලා කොටසක් ඉන්නවා. පුරිසේනවා පුරුෂයෝ කියලා තවත් කොටසක් ඉන්නවා. ගහට්ටේනවා ගිහියෝ කියලා පිරිසක් ඉන්නවා. පබ්බජිතේනවා අනිත් කොටස කවුද? හාමුදුරුවෝ පැවිදි ඇත්තෝ. මේ හතර දෙනා නිතර නිතර මෙනෙහි කළ යුතු ධර්මතාවයක් හැටියට පෙන්නවා මරණ ධර්මතාවය. මරණ ධම්මෝ අම්හි මරණං අනතීතෝති. මම මැරෙන කෙනෙක් කියලා හැම වෙලාවෙම හිතන්න කියලා බුදුහාඳුරු දේශනා කළේ. දැන් අපට ඕක හිතන්න වෙලාවක් නැහැ නේ. ඒ තරම් කාර්යබහුල ජීවිතයක්. දැන් අද වත්මන් සමාජයේ අපට බුදුදහම හොඳට අපට පෙන්නන කාලයක් මේ. කොයි විදියෙන් අපේ මරණය වෙනවද කියලා අපට කියන්න බෑ. මොන තත්වයකටපත් වෙනවද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ජීවිතය ගැන අපට හරියට කියන්න බෑ. ජීවිතං අනියතං. ජීවිතය කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම වෙනස් වෙන එකක්. අනියත කියන්නේ වෙනස් වෙනවා. එක විදියට පවතින එකක් නෙවෙයි ජීවිතය කියන්නේ. ජීවිතං අනියතං. ජීවිතය කියන්නේ වෙනස් වෙනවා. ධර්ම දේශනාවට වැඩිය හාමුදුරුවෝ නෙවෙයි දැන් ඉන්නේ. ඔය ඇත්තන්ට පේන්නේ ඒ විදියට තමයි. මමත් වෙනස් වෙලා.
මොහොතින් මොහොත අපි හැමෝම වෙනස් වෙනවා. බණ අහන්න වාඩි වුණු ඇත්තෝ නෙවෙයි දැන් ඉන්නේ. ඔය ඇත්තොත් වෙනස් වෙලා. මේ ලෝකෙ හැමදේම වෙනස් වෙන මොහොතින් මොහොත ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනසකටපත් වෙනවා. දැන් අපි නිතර දකින්න කියන අයගේ වෙනසක් අපිට ඒ තරම් පේන්නේ නැහැ. සතියක් මාසයක් ගත වුණා. නිතර නොදකින්න කෙනා මාස ගානකට වගේ පස්සේ දකින්න කෙනාගේ අපට පේන්නේ නැද්ද වෙනසක්? පේනවා. අපට පේනවා. සමහරලාට කිට්ටු වෙලයි කියයිනේ, මහත් වෙලයි කියයිනේ, සුදු වෙලයි කියයි. ඔම කියනවනේ. මොනවා හරි අසනීපයක් එහෙම තියෙනවද කියලා අහනවා. ඒ ශරීර ලක්ෂණ දිහා බලලා ඒ වෙනස ජීවිතේ හැම වෙලාවෙම වෙනසක් වෙනවා. නිතර නිතරම ඇහැ ගැටෙන අයත් පිළිබඳව අපට මේ වෙනස තේරෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතං අනියතං බුදුහාඳුරු ඒකම තමයි දේශනා කළේ මේ ජීවිතය කියන්නේ වෙනස් වෙනවා කියලා. හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒ නිසා අපිට හරියට තීරණ ගන්න බෑ මේ ජීවිතය ගැන. හරි තීරණයකට අපට එන්න බෑ. මොකද මොහොතින් මොහොත ඊයේ දැකපු කෙනා අද වෙනස් වෙලා. සමහරලාට ওই වෙනස ජීවිතේ සමහර එක එක පැතිකඩවල වලට ලක් වෙනවා. අද හිටපු කෙනා නෙමේ හෙට එයා බොහෝම අසරණ වෙච්ච කෙනෙක් හෙට වෙනකොට. අද දැකපු කෙනා නෙවෙයි. සමහර වෙලාවට අද දැකපු කෙනා හෙට බොහෝම දියුණුවටපත් වෙච්ච ජීවිතේ සාර්ථක කරගත්ත කෙනෙක්. දුප්පත් නෑ පොහොසත් වෙලා. සමහර වෙලාවට අද දැකපු කෙනා හෙට ලෙඩේ. හෙට ලෙඩේ. අද දැකපු කෙනා හෙට නැහැ සමහර වෙලාවට. අනේ මම ඊයේ උදේ දැක්ක කියලා කියනවනේ මැරිලා. ඔය වගේ මේ ජීවිතය හරි වෙනස්. අපිට එක තීරණයකට එන්න බෑ. දෙවෙනි කාරණය තමයි ජීවිතං ව්‍යාධි. ව්‍යාධි කියන්නේ මොනවද? ලෙඩ රෝග. ලෙඩ රෝග. මේ ලෙඩ රෝග ගැනත් අපට කලින් කියන්න බෑ. අපට තියෙන ලෙඩ රෝග කල් වේලා තෝ කියන්න බෑ. සමහරට ඒ රෝගී තත්ත්වය උස්සන්න වෙලා ඒ රෝගී ලක්ෂණ පෙන්වන්න පටන් ගත්තාම උන් අපි අවබෝධ කරගන්නවා ලෙඩ වුණා කියලානේ. ඒ ලෙඩේ මොකක්ද කියලා හඳුනා ගන්නවා. නමුත් අපට කලින් කියන්න බෑ. අපේ මේ ශරීර කූඩු ඇතුලේ කොච්චර ලෙඩ රෝග තියෙනවද? අපට පෙන්වන්නේ නැහැ ඒවා. ඒවා ටික ටික වැඩෙනවා. ලෙඩ රෝග කියන ඒවා ටික ටික වැඩෙනවා. උස්සන්න උනහට පස්සේ තමයි අපට පෙන්වන්නේ ලෙඩ රෝග. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා ලෙඩ රෝග පිළිබඳවත් අපට නිශ්චිත වචනයකට තීරණයකට එන්න බෑ. අපට කියන්න බෑ මෙන්න මේ රෝගී තත්වය මට තියෙනවා කියලා හැදෙනකම් කියන්න බෑ. දැන් ඔය ඇත්තෝ සමහර විට ගිහිල්ලා ඇති ඔය මහරගම අපේක්ෂා රෝහලටනේ ගිහිල්ලා ඉන්න ඇත. මොකද ලෙඩු බලන්න එහෙම ගිහිල්ලා ඔය රෝහලේ කොච්චර ඉන්නවද පිළිකා රෝගයෙන් පෙළෙන අය. ඒ හැම දිනාම ඒ රෝගී තත්වයට පත් වෙන්න කලින් දැන හිටියද ඔහොම රෝගී තත්වයක් ඇති වෙනවා කියලා කවුරුවත් එහෙම හිතන්නේ. එහෙම හිතන්නේ. සමහර වෙලාවට අද උදේ දැකපු කෙනා හවස් වෙනකොට නැත්නම් පහුවෙනිදා වෙනකොට එක් තැන් වෙලා මොනවා හරි රෝගී තත්වයක් උස්සන්න වෙලා
ඉතින් අපට ඔහොම අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඔය රෝගී තත්ත්වයන් ඕවා කියන්න බෑ කලින් අපට. එතකොට දෙවෙනි කාරණය මොකද්ද? ව්‍යාධි. ඔය රෝගී තත්ත්වය ඇති වෙලා අවසානට අපට මොකද්ද හිමි වෙන්නේ? මරණය. තුන්වෙනි එක තමයි කාලෝච. කාලෝච කියන්නේ ඔය ලෙඩ දුක් හැදිලා අපි හැමෝම අපට තියෙන ලෙඩ රෝග අපි කලින් දැන හිටියේ නෑ, පස්සේ ඇති වුණා. අපි ඒව දැක්කා, අවබෝධ කරගත්තා. නමුත් ওই රෝගී තත්වයෙන් මැරෙන දවසක් වෙලාවක් අපට කියන්න පුළුවන්ද? කියන්න බෑ. කාලෝච කියු කාලේ මැරෙන වෙලාව, මැරෙන දිනය අපට කියන්න බෑ කලින්. මටවත් ඔබටවත් එහෙම කල් වේලා ඇතුව කියන්න බෑ මම අසවල් දවසේ මැරෙනවා, අසවල් වෙලාවේදී මැරෙනවා. ඔහොම කියන්නත් බෑ කාටවත්. ඊළඟට හතරවෙනි කාරණය තමයි දේහ නික්ඛේපණං. දැන් මැරුණනේ. දැන් මැරුණ ලෙඩ රෝග හැදිලා අවසානයේදී මරණයටපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ අපට පුළුවන් ද කියන්න අපිව වලලාන්නේ කොතනද? ආදාහනය කරන්නේ කොතනද? දැන් මේ රටේ තත්ත්වය අනුව බලන්න. හොස්පිටල් එක අරන් ගියාම ඒ කොහේ හරි ආසන්න ආදාහනාගාරයක තමයි අපේ අලුත් මේ සිරුර දැවෙන්නේ. ගේන්න බෑ අපට ඕන තැනට අරගෙන ඉන්න බෑ. දැන් බුදුදහම අපට හොඳට පෙන්වන අවස්ථා. කොරෝනා කියන රෝගයට පත් වුනොත්, ජීවිතේ මරණයට පත් වුනොත්, මගේ තාත්තත් ගිය මාසේ 8 වෙනිදා නැති වුණා. අපේ නංගිලා ගෙදර හිටි කුරුණෑගල. ඉතින් තාත්තට එහෙම ටිකක් අර ඇවිදි ගන්න බැරි අසනීපයක් තිබුණා. අවුරුදු 83යි තාත්තට. ඉතින් තාත්තා හදිසි වගේ අසනීප වුණා. රෝහල් ගත කළා. එක රෑ හිටියේ. පහුවෙනිදා උදේ නැති වුණා. PCR කළා, තාත්තට පොසිටිව් කිව්වා. දැන් ගොඩාක් ඕවා දෙනවා. එහෙම පොසිටිව් නෙවෙයි, දෙනවා ඒවා. මොකද අර ජනතාව එක්රොක් වෙනවා. ඒවා වළක්වන්න රටේ තියෙන තත්ත්වය හොඳ නැති නිසා. ඉතින් තාත්තා හිටිය අම්බලන්තොට. තාත්තා අපේ ලොකු නංගිගේ ගෙදරට ගියා, එක් කරගෙන ගියා. එහෙදි නැති වුණා කුරුණෑගල. එහි අවසන් කටයුතුත් කළා. ඉතින් අපි බලාපොරොත්තු වන දේවල් ලෝකේ වෙන්නේ නැහැ. චින්ති තම්පි විනස්සති. හිතන දේවල් විනාශ වෙලා යනවා. අචින්ති තම්පි භවති. අපි නොසිතන දේවල් ලෝකේ වෙනවා. නොසිතන දේවල් ලෝකේ වෙනවා. චින්ති තම්පි විනාශති. හිතන දේවල් ලෝකේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මැරුණට පස්සේ මෙන්න මේ අසවල් තැනයි භූම දානය කරන්නේ, ආදාහනය කරන්නේ කියලා අපට කලින් කියන්න බෑ. කියනිය වෙන්නේ නැහැ. පස්වෙනි කාරණය තමයි ගති කියලා බුදුහාමුදුරු දේශනා කළේ. ගති කියලා කියන්නේ මරණින් පස්සේ කොහේද ඉපදෙන්නේ? කොහේද භවයක් ලබන්නේ? ඒකත් කියන්න බෑනේ. දැන් අපි ජීවිත කාලයේ පුරාම අපි වෙන කිසිම දෙයකට යොමු වෙලා නැහැ. අපි පින් දහම් කරනවා, කුසල් දහම් කරගන්නවා, හොඳ වැඩවල නිරත වෙනවා. එහෙම ඉඳලා මරණාසන්න තත්වයට ආවහම, මැරෙන්න ආසන්නම වෙනකොට හදිස්සියෙන් මේ මරණ
මරණ ආසන්න වෙලා ඇඳේ ඉඳගෙන ඉන්න වෙලාවේ අපේ දරුවෝ ටික දැකලා අපි අනේ මේ දරුවෝ ටික මට දාලා යන්න බෑ කියලා ආසාවක් ඇති වුණොත් දුක කියන්නේ ආසාව. එහෙම දුකක් ඇති වුණොත් මට මේ දරුවෝ ටික දාලා යන්න බෑ. සුගති ලෝකයක ඉපදෙන්නේ සුගති ලෝකයක ඉපදෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට අපේ තාත්තා මරණාසන්න වෙනකොට අපේ අම්මා මරණාසන්න වෙනකොට නැත්නම් අම්මා තාත්තින් අපේ දරුවෙක් ආසන්න වෙනකොට මරණයට අපි මොකද කරන්නේ? ඔක්කොම එකතු වෙනවනේ ළඟටනේ. ඒක මැරෙන්න ඉන්න මිනිසයාට දුකක්. නමුත් අපි එකතු වෙනවා අපේ අම්මා කියාගෙන අපේ තාත්තා කියාගෙනනේ. තව දුක් වැඩි වෙනවා. අපි මොකද නිකම්ම නැහනේ. අඬා වැළපෙනවනේ. මේවා පේනවා මේවා ඇහෙනවා. දැන් මේ තව පොඩ්ඩකින් මැරෙන්න ඉන්න කෙනාට එයාට දුකක් නෙවෙයි වෙලාවෙ දෙන්න ඕන. අපි මොකද්ද කරන්න ඕන? දරුවෝ ඉන්න ඕන ටිකක් පිටිපස්සෙන් අපි ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවලා අපි අර අම්මට හරි තාත්තට හරි මරණාසන්න අවස්ථා ඉන්න කෙනාට බණ ටිකක් හරි පිරිත් ටිකක් හරි ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දෙන්න ඕන. ඒක තමයි හොඳම ඊළඟ ආත්ම භාවයේ සුවපත් කරන්න පුළුවන් එකම දේ ඒකයි. නැත්තම් සමහර වෙලාවට දැන් හඬා වැළපුණා කියලා මරණාසන්න වෙලා ඉන්න කෙනා බේර ගන්නට බෑ. අපි කොච්චර ඇඬුවත් පණ දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. ඉතින් ඒ තැනැත්තාගේ හිත සතුටු කිරීම විතරයි. කරපු හොඳ දේවල් මතක් කර දෙන්න ඕන. හොඳ දේවල් මතක් කරලා දෙන්න. යම් කිසි හේතුවකින් අපි පෘථග්ජනය අපි සසරේ එන ගමන් අපි කරපු අකුසල කර්මයක් වචනයකින් හරි හිතින් හරි කයින් හරි කරපු අකුසල කර්මයක් මරණාසන්න වෙලාවේ මතක් වුණොත් දැක්කොත් එහෙම ඒක ඒකාන්ත වශයෙන් දුක්ඛිත තැනක ඉපදෙනවා. සුගතියක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පස්වෙනි කාරණය ගති කියලා කියන්නේ අපි මැරිලා ගිහිල්ලා අපි ගොඩක් පින් කරගත්තා කියලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා කියලා අපට එහෙම පොරොන්දු වෙන්න පුළුවන්ද? එහෙම පොරොන්දු වෙන්න බෑ. හැබැයි දේව ධර්මවල නම් එහෙම උගන්වනවා. දේව ධර්මවල උගන්වනවා. අපි කියමු A කියලා මිනිස්සෙක් ඉන්නවා, B කියලා මිනිස්සෙක් ඉන්නවා. ඔය A කියන මිනිස්සයා මැරුණාම ඊළඟට ඒ මිනිස්සයා ඒ නමින්ම ඉපදෙනවා. දෙවියෝ ළඟට ගෙන්න ගන්නවා කියලා කියන්නේ නේ. ඒ නමින්ම ඉපදෙනවා. B කියන මිනිස්සයා මැරුණොත් ඔය B නමින්ම ඒ නමින්ම ඉපදෙනවා. දේව ධර්මවල ඔය ඉගැන්වීම කරනවා. බුදුදහමේ ඒ මැරුණොත් ඊළඟට B වෙන්න පුළුවන්, C කෙනෙක් වෙන්න පුළුවන්, D කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඒ වෙන්නත් පුළුවන්. එහෙම අනිවාර්යෙන් ඒ මැරිලා ඒ වෙනවා කියලා බුදුදහමේ උගන්වන්නේ නැහැ. B කියන මනුස්සයා මැරුණොත් ඊළඟ භවයේ ඒ වෙන්න පුළුවන්, B වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙනවා. කරගන්න කුසල අකුසල කර්ම අනුව ඊළඟ ආත්ම භාවයේ වෙනස් වෙනවා. අපි නැවත මනුස්ස ලෝකෙම ඉපදෙනවා කියලා කාටවත් කියන්න බෑ. සමහරට දිව්‍ය ලෝක ඉපදෙන්න පුළුවන්. සමහර වෙලාවට තිරිසන් ලෝකයක ඉපදෙන්න පුළුවන්. සමහර වෙලාවට නරකාදී තැන්වල අපාය වගේ තැන්වල ඉපදෙන්න පුළුවන්. ඒ මරණාසන්න වෙලාවේ පහළවන ඒ සිතුවිලි අනුව චුතිසිත පිරිසිදු වුණොත් හොඳයි, චුතිසිත අපිරිසිදු වුණොත් නරකයි. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කාරණා පහ මේ ජීව ලෝකේ ඉන්න කාටවත්
කල් වේලා ඇතුව කියන්න බෑ අනුමත කරන්න බෑ පංචේතේ ජීව ලෝකස්මින් මේ කාරණා මේ ජීව ලෝකේ ඉන්න කවුරුවත් ඒව දන්නෙත් නෑ ඊළඟට වෙන දේ දන්නේ අනිමිත්තාන ඥායරේ මේව දන්නේ නෑ මේ කාරණා එහෙම අපට කියන්නත් බෑ ඉතින් ඒ නිසා මේ දහම් කරුණු පිළිබඳ අපි හොඳට අවබෝධයක් ඇති කර ගන්න ඕන. ජීවත් වෙන්න අමාරුයි. දැන් අපට අද සමාජයක හොඳට දැනෙනවා නේනේ ජීවත් වෙනවා කියනක කොච්චර අමාරුද. මැරෙනවා කියනක ලේසි. ගොඩක් ලේසි. මරණින් පස්සේ ඊළඟ භවය හොඳ කරගන්නත් අපට පුළුවන්. අපි ජීවිතේ සිත කය වචනය හොඳට සංවර කරගෙන අකුසල කර්ම කරන්නේ නැතුව අපි කුසල කර්ම වල පින්කම් වල නිරත වෙලා මරණාසන්න වෙලාවේදී අපට හිතන්න පුළුවන් ජීවිත කාලේ පුරාවටම මම හොඳ වැඩ කළා කියලා හඬන්නේ නැතුව වේදනාවටපත් වෙන්නේ නැතුව කනගාටුවටපත් වෙන්නේ නැතුව සතුටු වෙන්න පුළුවන් නම් මරණාසන්න වෙලාවේදීත් ඒක තමයි අපේ ජීවිතයේ ජයග්‍රහණය. ජීවිත ජයග්‍රහණය ඒකයි. ඉතින් ඒ නිසා මේ පුංචි වෙලාවක් තුල ඔය ඇත්ත බොහෝම ශ්‍රද්ධාවෙන් මට පුංචි දරුවන්ගේ වචනයක්වත් ඇහුනෙත් නැහැ. හොඳට හැමෝම බණ ටික ඇහුවා. ඒක තමයි මේ පින්කමේ ප්‍රතිඵලය. මේ පින්කමේ සාර්ථකත්වය. ඔය ඇත්ත ජීවිතයේ ලැබූ ජයග්‍රාහීකම. ඉතින් ඒ නිසා බොහොම සතුටු වෙන්න බොහොම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරලා අපි මේ ලබාගත් උතුම් කුසල ධර්මයෝ අපි හැම දිනාටම මේ සාංසාරික දුක නිමා කොට ලබන අමා නිවනින් සැනසෙන්නට පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. හොඳයි පින්වතුනි, අද මේ ධර්ම දේශනාව මේ නිවසේ සිදු කළේ මේ පොඩි වෙලාවක් තුල මේ ඇත්තෝ හොඳට බණ ටික අහලා දැන් බලාපොරොත්තු වන්නේ වසරකට උඩදී පරලෝ සැපත් වුණු සිනේබර ස්වාමියාට ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. මම මීට කලිනුත් මං හිතන්නේ 3 මාසේ හරි 7 දවසේ හරි නේද මේ නිවසට ධර්ම දේශනාව සඳහා වැඩියා. ඉතින් විශේෂයෙන්ම අපි හා නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන්නේ අපේ මාලිංග මහත්මයා. මේ ධර්ම දේශනාවටත් ආරාධනාව කළා. ඉතින් මේ පින්කමේදී අපේ මේ පින්වන්ත අම්මා මූලිකත්වයේ තියාගෙන දයාවති පින්වන්ත මෑණියෝ
සමග මේ දුවා දරුවෝ හැමදෙනාම දීපිකා දමයන්ති දියණියගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම ඉතාලි රටේ වෙසෙන ප්‍රියන්ත ලක්ෂ්මන් පුතණුවන්. ඉතින් ඒ ඇත්තෝ ගතින් මේ ස්ථානේ නොහිටියත් හිතින් ඉන්නවා. අම්මත් එක්ක මේ පවුලේ සහෝදර සහෝදරියොත් එක්ක බණහනවා කියන හැඟීමෙන් ඉන්නවා. වසරක් ගත වෙන වෙලාවේ තාත්තා නැති වෙලා. ඒ වගේම චන්ද්‍රිකා දියණියා, සුනීතා දියණියා, රංජිත් පුතණුවනු මේ හැමෝගේම දායකත්වයෙන් සහභාගීත්වයෙන් පූජා කරනවා. තියන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමන්ගේ මේ ඥාතීන් හිතවතුන් හැමෝම එකතු කරගෙන ආදරණීය පින්වන්ත තාත්තට පින් අනුමෝදන් කරන්නට දැන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ස්වාමියාට, පියාණන් වහන්සේට, සීයාට, ඥාතිවරයාට, හිතවතාට තම තමන්ගේ ඥාතිත්වය අනුව හිතලා මිට වසරකට උඩදී පරලෝසපාත් වුණු එච්.එම්. සුදු බණ්ඩා සෙනෙහබර පියාණන් වහන්සේ, සෙනෙහබර ස්වාමියා, අපේ ඥාතිවරයා, අපි මේ රැස් කරගත්ත උදාර පින එතුමාට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් කරගෙන සැපවත් කරගෙන අමා නිවනින්ම සැනසීමටපත් වේවා කියන පැතුම. ඒ වගේම පරම්පරාව මිය ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් සසරේ ඉන්න සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා කියන පැතුමත් ඇති කරගෙන හැම දිනාම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උදාර පින්වන්ත දෙවියන්ටත් අනුමෝදන් කරමු. මේ සදාදරණීය ගුණබර මෑණියන් වහන්සේ ඇතුළු මේ දුවා දරුවෝ හැම දෙනාටම, විදේශගතව ඉන්න දරුවන්ට, ඒ වගේම බණ හපු මේ පුංචි දරුවෝ ඇතුළු හැම දිනාටම පින්වන්ත දෙවියන්ගේ දේව ආශිර්වාද ලැබිලා කායික සැපත ලැබේවා, මානසික සැපත උදා වේවා. ලෙඩ දුක් කරදර හිරිහැර විපත් බාධා මේ රටේ තිබෙන භයානක වෛරස් රෝග වලින් මේ ඇත්තෝ හැම දිනාම චිරාත් කාලයක් හොඳින් ආරක්ෂා කර ගනීවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින්ම මේ පින් ලබා සැනසෙත්වා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.
එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා හැම දිනාම වැඳ ගන්න සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු මාත් සමග හැමෝම කියන්න බුද්ධ සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා සාදු 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 Dhamma Nilla Ternyata Milo seperti
Tatiampi buddhang saranang gacchami Tatiampi dhammang saranang gacchami Tatiampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu micchācara veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramēraya majjapamā daṭṭhāna veramani sikkhapadang samadhiyami පිළියෙල කරගන්නට යෙදුන දානවස්තියග්‍ර කොටස ශාන්තිනායක මාමෑණී බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් සිහිපත් කරගෙන දහවල් සම්බුද්ධ පූජාවන් පිණිස පූජා කරනවා පූජාම වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන අපි සමග ගාථා කියමින් සම්බුද්ධ පූජාවන් පවත්වමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස මුනින්දස්ස නමෝ ධම්මස්ස තස්ස ච සංඝස්ස නමෝ තස්ස තේසං තින්නං නමෝ නමෝ ගණසරප්පදිත්තේන දීපේන තමං තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං වාණීයමේතං භගවා පතිගන්නාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ ගච්ඡකං ච බලාපලං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ සබ්බං සත්කාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං වන්දාමි චේතියං සබ්බං සබ්බකාමී සුඛිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ වන්තේ භූරි පඤ්ඤ තථාගත අච්ඡයං කමමේ ධම්ම සංකීර්තික අකාලික අච්ඡයං කමමේ සංඝ සුඛටිපන්න ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණවත් පින්වත්නි මේ අවස්ථාවේදී විශේෂයෙන් දයාවතී මෑණියන් වහන්සේ පෙරමුණේලා තබාගෙන දීපිකා දමයන්ති මහත්මිය ඇතුළු කොට ඇති අනිකුත් සහෝදරාදී ඥාති හිතයිසීන් මේ පවුල්වල දරුමුණු තුරන් ඇතුළු සෑම දෙනා මේක රාශී වෙලා
පුරා වර්ෂයකට පෙර අභාව ප්‍රාප්ත වන්ට යෙදුණු තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ දයාවතී උපාසිකා මාතාවගේ ස්නේහවන්ත ස්වාමි පුරුෂයාණන් වන එච්.එම්. සුදුවණ්ඩා මහත්මයා සිහිපත් කොට එතුමාට පින් පමුණුවාලීමේ වාර්ෂික ගුණ සමරු පුණ්‍ය කර්මයයි මේ වෙලාවේදී සිද්ධ කරනු ලබන්නේ. මම හිතන්නේ දීපිකා මහත්මිය දීර්ඝ කාලයක් විදේශගත වෙලා ඉඳලා එතුමාගේ අවසන් කටයුතු වලට මම හිතන්නේ සහභාගී වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ කාලේ වෙනකොට COVID-19 රෝගී උස්සන්න තත්ත්වයට පත් වෙලා අපිත් එතුමාගේ අවසන් ආගමික වතාවක් සඳහා සහභාගී වෙලා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුක්තව ඒ කටයුතු සිද්ධ කළා. ඉතින් දීර්ඝ කාලයක් විදේශගත වෙලා රැකී ආරක්ෂා කළා. තමන්ගේ මව්බිමට පැමිණි අවස්ථාවේදී පළමුවෙන්ම මේ දින කීපයක් ගත වෙන්නේ ආදරණීය පියාණන් වහන්සේ සිහිපත් කළා. එතුමාගේ වාර්ෂික පූර්ණ ගුණ සමරු පුණ්‍ය කර්මයේ සිද්ධ කරන්නටයි මේ අවස්ථාවේදී මේ මෑණියන් වහන්සේ ඇතුළු අනිකුත් දරුණු පුරාණ සෑම දෙනා මේක රාශී වෙලා මේ අවස්ථාවේදී බලාපොරොත්තු ලබන්නේ. එච්.එම්. සුදුවණ්ඩා මහත්මයාණන් මීට වර්ෂයකට පෙර අභාවයටපත් වුණ අවසාන කාලයේදී රෝගාතුරටපත් වෙලා ගිලන් තත්ත්වයටපත් වෙලා මේ ස්වාමී දිනියේ දරුණු පුරාණගේ අතුපස්ථාන සැලකිලි සත්කාර ආදී වින්දනය කරලා ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කළ යුතු කළ හැකි අතුපස්ථාන ආදී සිද්ධ කළා. එතුමා අභාවයටපත් වුණාට පස්සේ ආගමික වතාවක් සිද්ධ කළා. ඒ වගේම එදා පැවති තත්ත්වය අනුව හත් දවසින් තුන් මාසෙන් ආදී ඒ ආගමික වතාවක් ආදී සිද්ධ කළා. වසරක් ගෙවන තැනදී මේ විදිහට තමන්ගේ නිවහන් කරන මහා සංඝරත්නය වැඩම කළා. දානමය පින්කමක් සිද්ධ කළා. එතුමාට පින් අනුමෝදන් කරන්න ඉඩ අවස්ථාව ලැබිච්ච එක අතකට මේ පින්තුන්ගේ භාග්‍යයක් ඇතුළත සලකන්න පුළුවන්කම ලැබෙනවා. පසුගිය කාල වකවානුවල තමන් නමින් මේ පරිලෝකයේ සමීපකමී සිහිපත් කළා. සමහර වෙලාවට මතක වසරයක් පූජා කරන මිනිසුන්ට අවකාශ සැලසුනේ නැහැ. හත් දින පින්කම් තුන් මාස පින්කම් ඒවා හරියාකාරව සිදු කරන්න පුළුවන් කමක් මිනිසුන්ට ලැබිලා දුන්නේ නැහැ. සමහර වෙලාවට මොනතරම් ධනයක් බලයක් හැකියාවක් ශක්තියක් තිබුණත් ඒ තමන්ගේ සමීපතම ඉන්දිය පරිලෝකියාට පස්සේ ඒ පින්කම් කර ගැනීමේ අපහසුතාවයෙන් උත්තරව කටයුතු කළා. ඉතින් කෙසේ වී නමුත් ඒ අවසන් ආගමික වතාවක් ආදිය සිදු කළා. අනිකුත් හත් දවස් තුන් මාස ආදී පින්කම් කටයුතු ඒ කාලවකවානුවේදී සිදු කරන මේ වාර්ෂික පින්කම තමන්ගේ මව්බිමට ආපු වෙලාවේදී සිදු කරන අවකාශ ලැබිච්ච එක අතකට එතුමියට යම් කිසි ආකාරයේ අසුසිල්ලක් ළඟා කරගන්න පුළුවන් වෙන කටයුත්තක් හැටියට සලකා ගන්නට පුළුවන්. මේ අවස්ථාවේදී කල්පනා කරන්න පින්නතුන් සිද්ධ කරන්න බලාපොරොත්තු වන ඊටම වැදගත් යුතුයකමක් දරුවන් වශයෙන් තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් එතුමාගේ සාංශාරික භව ගමන සපවත් කර දීම සඳහා පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම දූ දරුවන් වෙතින් සිද්ධ වෙන්නට ඕන ඊටම වැදගත් යුතුයකමක්. ඒ වගේම දයාවතී මෑණියන් වහන්සේට පැත්තෙන් ස්වාමි දිනියක් හැටියට තමන්ගේ ජීවන ගමන තමන්ගේ සහකරුවාණන් වෙච්ච තමන්ගේ ජීවිතයේ දුකේ සැපේ නැගී හිටියේ ජීවිතයේ ආදරයේ සෙනෙහස බෙදාගත්ත තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වෙනුවෙන් එතුමා භාවයටපත් වුණාට පස්සේ ජීවත් වෙලා ඉන්න ස්වාමි දිනියක් හැටියට තමන්ට සිද්ධ කරන්න පුළුවන් ඉහළම යුතු තමයි මේ අවස්ථාවේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු ලබන්නේ. අනෙක් ඥාති හිතවතුන් මේ දරුණු පුරාණ ඇතුළු සෑම දෙනාම තමන්ගේ මුත්තණුවන් වෙනුවෙන් මාමන්දී වෙනුවෙන් ඥාතිවරයාණන් වෙනුවෙන් සිද්ධ කරන්න පුළුවන් ඉහළම ඉතාම වැදගත් උදෙමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ පින්කම් ප්‍රාප්ති දානමය පින්කම් හැටියට සැලකනු ලබනවා. පින් අනුමෝදන් කිරීමේ පින්කම් හැටියට සැලකනු ලබනවා. මේ තුලින් මූර්තිමත් වනු ලබන්නේ අපේ ජීවිතය තුළ තියෙන ඉතාම වැදගත් ගුණ ධර්මයක් වන කළගුණ සැලකීමේ ගුණ ධර්මයක්. තාත්තා කෙනෙක් හැටියට, ස්වාමියෙක් හැටියට, මුත්තණුවන් හැටියට, මාමන්දිය හැටියට සුදුවණ්ඩා මහත්මයා ජීවත් වෙලා ඉන්න කාලේ ඔබේ ජීවිතයට සම්බන්ධව ඔබ සිද්ධ කරපු නොයෙකුත් උදව් උපකාර, ගුරුහරුකම්, අවවාද අනුශාසනා, රැකවරණය එතුමාගේ දහඩිය කඳුල සුසුම කැප කරලා යමක් තමක් උපයාස අපයාගෙන මේ මෑණියන් වහන්සේ සමග මේ දරුවෝ හතර පහ දෙනෙක් තනන්න විශාල කැපවීමක් වෙහසක් මහන්සියක් කරගෙන කටයුතු සිදු කරන්නේ. ඒ සීලූම එළු දහඩිය කඳුළු වෙනින් ණය ගෙවීමක් හැටියට අපිට සිදු කරන්න පුළුවන්කම තියෙන්නේ. යම් කිසි ආකාරයේ පුණ්‍ය කර්මයක් සිදු කරලා පින්පෙත් අනුමෝදන් කර එතුමාගේ සාංශාරික භව ගමන සපවත් වේවා කියන කාරුණික ප්‍රාර්ථනාව කරමින් වනයි. ඉන් මෙහා අපිට කිසිම දෙයක් එතුමා වෙනුවෙන් දෙන්න පුළුවන් කමක් නැහැ. දීපිකා මහත්මිය එනකොට ගෙන බොහෝ දේවල් වලින් කිසිවක් තමන්ගේ පියාණන්ට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මිල මුදලක් දෙන්න පුළුවන් කමක් නැහැ. අඳුමත් පෙරදුමක් පිළිතක් ඒතක් මේ ආදී කිසිම දෙයක් ද්‍රව්‍යමය වශයෙන් යමක් එතුමාට දෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වදාළේ කෙනෙක් අභාවයටපත් වුණාට පස්සේ හත්තේන හත්තන් නදීයති අතින් නැත යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් සිතින් සිත යා කරමින් චිත්තේන චිත්තං දීයති සිතින් සිත යා කරමින් යමක් දෙන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ තමයි මේ හැම දිනම මේ පින්කම් කටයුතු සිදු කරලා තමයි නවකර නැත්නම් හත් නවකර 19 ආදී වශයෙන් සලකා ගන්නේ නැතුව පින්තුන් කල්පනා කරන අපි මේ පූජා කරන බලාපොරොත්තු වන්නේ සංසතු මහා දානය. ඒක ප්‍රායෝගික වශයෙන් අපිට කළ හැකි දෙයක් වශයෙන් තමයි අපි කීපනමක් ගෙදරට වැඩම කරවා ගන්න අපි පූජා කරන්නේ මේ සම්බුද්ධ ශාසනයට කරන ලබන පූජාවක් හැටියට. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය කියවම ආර්ය මහා සංඝ රත්නය කියවම එදා මෙදා තුල වැඩ සිටිය හැමදෙනා වහන්සේමත් අද ලෝකේ පුරාම වැඩ ඉන්න සියලු විසු මහා සංඝ රත්නයේ පිළිතුන් අද පූජා කරන දානි ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා වෙන නිසා අපිට ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම උන්වහන්සේලාගේ ජීවිත තුළ විද්‍යමාන වෙච්ච ගුණ කදම්බය අපිට කොච්චරද කොපමණද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගණනින් අපමණ වෙච්ච, ගුණයෙන් අපමණ වෙච්ච විශාල සංගතසකටයි අපි මේ දානි පූජා කරන්න කියන හැඟීම පින්නතුන් ඇති කරගත්තාම ඒ තුලින් මහත්ඵල මහානිසංස ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන නිසා පිළිතුරු රැකී ආරක්ෂා කළ වෙහස මහන්සියලු දහඩිය කඳුළු සුසුම කැප කරලා උපයාස ප්‍රයාගත් ධාර්මික ධන සම්පත් විය පැහැදන් කරලා තමන්ගේ පියාට පින් අනුමෝදන් කිරීමේ මුඛ්‍යතම පරමාර්ථයෙන් උත්ව සම්පාදනය කරගන්නට මේ අටපිරිකර අවශේෂ බුද පරිස්කාර පිළියෙල කළ ප්‍රණීත ආහාර පාන සහිත මේ වික්ෂා දාණය කාලත්‍රේ වර්ධී ගරුතර මහා සංඝ රත්නයේට අපි සංඝ සතු වශයෙන් පූජා කරනවා. පූජා වේවා, පූජා වෙත්වා. ඒ තුලින් ජනතවන උදාර පුණ්‍ය සම්භාර ධර්මයන් පුරා වර්ෂයකට පෙර නිදන ප්‍රාප්ත වන්ට යුතු එච්.එම්. සුදු බණ්ඩා මහත්මයාණන්ටත් ඒ වගේම එතුමගේ ආදරණීය මව්දෙමව්පියන්ට මේ දයාවති උපාසිකා මාතාවගේ දයාබර මව්දෙමව්පියන් සහෝදරාදී නැතුළු කොට ඇති මේ දෙපරපුරේම අභාව ප්‍රාප්ත වන්ට යුතු මුතුන් මිත්තන් ඇතුළු සියලුම ඥාතීන් අපි බොහෝ වෙලාවට සිහිපත් කරන්නේ අම්මා තාත්තා ආච්චි සීයන් ඉහා අපි සිහිපත් කරන්නේ නැහැ. නමුත් ඉහා විශාල ඥාති පිරිසක් සමහර වෙලාවට පින් බලාපොරොත්තු පසු වෙනවා වෙන්නට පුළුවන්. මේ සියලුම න්‍යායික මිත්‍රාදීන් සිහිපත් කළා ඒ හැම දිනාටම පින් පිණිස අපි මේ දාන වස්තුව සංඝ සතු වශයෙන් පූජා කරනවා. පූජා වේවා. මියගේ ඥාතීන්ට දෙවියන්ටත් අපි හැම දිනාටත් උතුම් නිවන් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් උත්තර මේ වාක්‍ය කියලා කවුරු දාන වස්තුව සංඝ සතු වශයෙන් පූජා කරනවා. කාලකතානං අම්හා කඤ්ඤාදීනං පුඤ්ඤතාය ඉමං වික්ඛං සපරිකාරං සාට්ඨ පරිකාරං වික්ඛු සංඝස්ස දේන කාලකතානං අම්හා කඤ්ඤාදීනං පුඤ්ඤතාය ඉමං වික්ඛං සපරිකාරං සාට්ඨ පරිකාරං වික්ඛු සංඝස්ස දේම කාලකතානං අම්හා කඤ්ඤාදීනං පුඤ්ඤතාය ඉමං වික්ඛං සපරිකාරං සාට්ඨ පරිකාරං වික්ඛු සංඝස්ස දේම තිතං පතිතං තුයං විද්වමේව සමිජ්ජතු සබ්බේ පුරන්තු නිත්ත සංකප්පා චන්දෝ කන්නරසීයත සරාමලෝකසාමියෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොටසේ සුද්ධ බුද්ධ පූජාවත්වා අනතුරුව කරුතර මහා සංඝරත්නයේ විශේෂ පිරිනමා පුද කරන ලද දාන වස්තුවෙන් ලබන රද්දා සියලුම කුසලානි සංස ධර්මයන් ලැබීමෙන්ද තවද තමන් නමින් මිය පරලොව ගියා වූ එච්.එම්. සුදු බණ්ඩා මහත්මයා ප්‍රදාන ශාලයේ මිය ගියා වූ සියලු ඥාතීන්ටත් මේ පින්කම් වලින් කොටසක් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. මේ අප හැම දිනාටමත් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා කිසියම් කාලයක සතර පායෝත්පත්ති දුක්ඛය කරන බැවින සදීය ලෝකයන්නේ සදීය ශ්‍රී සප සම්පත් ලබා නැවත මේ මිනිස් ලොව උපදනා කාලයක් ඇත්තේ විහිණං රෝතිය ජට්ල ධන මෙන්දක පාකල්යාදීන්ටයින් මහත් වූ ධන සේනා සම්ප
सर्वति भागके तुमतीनं उत्तम राजधानी पितवतारन्नावो कल्याण मित्र मैत्रीय सम्मासं බුදුරජාණන් වහන්සේ එත්තක උන්වහන්සේ විසින් දේශනා කොට වදාරන්නාව චතුරාර්ය සත්‍ය මීරිත්‍රි සද්ධර්ම දේශනාවත් අසා දේශනාවගේ කෙලවර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන සතරමක සතර ඵලයන්ට පැමිණ නිත්‍ය මංගල්‍ය පරම සුන්දර සාන්ත සුඛ ප්‍රණීත ක්‍රමෝත්තමා නිර්වාණ සම්පත්තිය ලැබේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් වියතෝ. මන්දාවිල ශ්‍රී අභිසමනාරාමාධිපති ශාස්ත්‍රවේදී කුමාරකී සුබෝධානන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වැඩමකර වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දයාවති මෑණියන් මූලික ස්ථානයේ තබාගෙන දරුවන් හැටියට දීපිකා දමයන්ති මහත්මිය ඒ වගේම ඊතා රටේ වෙසෙන
ප්‍රියන්ත ලක්ෂ්මන් මහත්මයාගේ පුතණුවන් ඒ වගේම චන්ද්‍රිකා සුනීතා ලාලනී ඒ වගේම රංජිත් පුෂ්ප කුමාර කියන මේ සියලු දෙනාම එකතු වෙලා මේ වෙලාවේදී මහා සංඝරත්නයේ විශේෂ සම්බසතු වශයෙන් මහා දානමී පින්කමක් සිද්ධ කරන ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාව පවත්වලා බලාපොරොත්තු වෙන්නේ ඊට වර්ෂයකට පෙර යබලව ප්‍රාප්ත වන්නට යෙදුන එච්.එම්. සුදු බණ්ඩා පියාණන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. එතුමාට පින් අනුමෝදන් කිරීම පිණිස අපි හැමදෙනාම මේ ඉතාමත්ම වැදගත් වටිනා පින්කම මේ වෙලාවේදී සිද්ධ කරලා අවසන් වන්නට යෙදුණා. එනිසා අපිට ලැබෙන අවස්ථාවේදී පින්දහම් සිද්ධ කරගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නවා පින්කම් කරන්න ආවල් දවසේ අපි මේ පින්කම් සිද්ධ කරනවා නැත්නම් අපිට ඉඩ පහසුව ලැබිච්ච වෙලාවදී අපි පින්කම් කරනවා. ඒ වගේම තමයි මේ කාරණාවන් සම්පූර්ණ වුණාට පස්සේ අපි පින්කම් කරනවා කියලා සමහර වෙලාවට අපි එහෙම කරන්න තියෙන වැඩ අපි පස්සට දාමින් සමහර වෙලාවට කටයුතු සිද්ධ කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපි දන්නවා ආන්දරෝත් මුලින් මතක් කළා වගේ මේ වර්ෂ ගණනාවක් තිස්සේ අපිට හරියට පොයකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා බණක් භාවනාවක් සිද්ධ කරලා හරියට කර්ණ පින්කමක් සිද්ධ කරගන්නට ඒ අවකාශ කියන එක අපිට සැලසුනේ නැහැ. අපි මේ පොයට නෙමෙයි අපි එසක් පොයට විතරක් සිල් ගන්නවා කියලා කවුරු හරි හිතාගෙන හිටියා නම් 2018 වර්ෂයෙන් පස්සේ ඉඳලාම එසක් පොයට කාටවත් සිල් ගන්න හම්බුනේ නැහැ. ඒ නිසා ජීවිතය කියලා කියන්නේ බොහොම අවිනිශ්චිත දෙයක්. ඒ වගේම අපි ගත කරන වර්තමාන සමාජය බොහොම අවිනිශ්චිත සමාජ වටපිටාවක තමයි අපි කවුරුත් කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබතුමිය ඉතාලියේ ඉඳලා පැමිණිලා මේ අනිකුත් සියලු දෙනාම එකතු කරගෙන අද දවසේදී මේ උතුම් පින්කම සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබීම පිළිබඳව සතුටු වෙන්නට ඕන, සන්තෝෂමත් වෙන්නට ඕන. තමන්ට ඉඩ ලැබිච්ච වෙලාවේදී තමන් ඒ පින්කම වෙනුවෙන් කාලය කැප කරලා, ධනෙ ශ්‍රමය කැප කරලා ඒ සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපිට ජීවිතයේ සැනසීම ලබන්න පුළුවන් දේවල් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කළා සිද්ධ කරන්නට කියලා. ඒ නිසා ඔබතුමීට සතුටු වෙන්න පුළුවන්, සන්තෝෂ වෙන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ පියාණන් වහන්සේගේ ඒ අවසාන කටයුතු අවස්ථාවට සම්බන්ධ වෙන්න නොහැකි වුණත් එතුමා වෙනුවෙන් අපිට දැන් කරන්න පුළුවන්කම ලැබෙන ඉහළම පින්කම දැන් සිද්ධ කරා කියලා. පරලෝකීය කෙනෙකුට අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මෙච්චරයි. දැන් අපි කොච්චර ඇඬුවත්, වැළපුණත්, ශෝක වුණත්, කනගාටු වුණත් ආපහු ඒ අය අපි අතරට එන්නේ නැහැ. ඒ අය මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දැන් අපිට කරන්න පුළුවන්කම තිබෙන්නේ ඒ අය සිහිපත් කරලා ඒ අයට පරලෝක වශයෙන් මේ වගේ දාන ධර්මාදී පිනක් දාමක් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට වගේම ඉඩ ලැබෙන අවස්ථාවලදී පැන් ටිකක් හරි පිපාසය නිමන්නට දීලා තව කෙනෙකුගේ කුසගින්න නිමන්නට බත්පතක් හරි දීලා අපි මලක් පානක් පූජා කරලා හරි පින් සිද්ධ කරලා එතුමාට පින් අනුමෝදන් කරන එක විතරයි. දැන් ඉතරයි අපිට ඉතුරු වෙලා තියෙන නිසා පරලෝකීයයට අපිට කරන්න පුළුවන්කම තියෙන ඉහළම දේ පින් අනුමෝදන් කිරීම. ඒ නිසා මේ කාර්යය අපිට දැන් සිද්ධ කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි දැන් පහුගිය දේවල් පිළිබඳව කල්පනා කරලා දුක් කියලා, ශෝක කියලා, කනගාටු වෙලා පිළ වැඩක් වෙන්නේ නැහැ. මෙතනින් ඉස්සරහට අපි අන්නේ වගේ පුණ්‍යවන්ත දේවල් සිද්ධ කරලා එයාට පින් අනුමෝදන් කරලා අපි සැනසීමෙන් ජීවිතය ගත කරන්න අපි කවුරුත් කල්පනා කරන්නට ඕනේ. ඒ නිසා ඔය හැමදෙනාම තමන්ගේ කාලය මේ සඳහා වෙන් කරන්නට යෙදුණා. ඒ නිසා මේ අපිට මේ දේ කරන්න බෑ. ඒ වගේම අවුව වැස්ස පින්න දවල් රැ කියලා මේවා බලන්නේ නැතුව ඒ සඳහා ඔය ඇත්ත කාලය කැප කළා.
ඒ වගේම සමහර වෙලාවට පොතේකුත් කාර්යයන් සමහර සිද්ධ කරන්න ඇති තමන්ගේ මිල මුදල් විය පැහැදම් කරලා. නමුත් මේ සඳහා කිසියම් මුදලක් ඔයත්තු කැප කරා. ඒ සඳහා ඔයත්තු ධනිය යෙදුවා. ඒ වගේම තමයි ශ්‍රමය මේ සඳහා කැප කළා. ඒ නිසා තමන්ට ලෙඩ රෝග නැත්නම් නොයෙක් කරදර බාධක තිබුණත් ඒවා සියල්ලක්ම අමතක කරලා දාලා තමන්ගේ ශ්‍රමය මේ සඳහා කැප කරන්නට ඔයත්න්ට පුළුවන්කම ලැබුණා. ඒ නිසා සතුටු වෙන්න සන්තෝෂවත් වෙන්න හැමදෙනාම මේ පින්කම කිසිම අඩුවක් පාඩුවක් නැතුව හොඳින් සිද්ධ කරන්නට ඔයත්න්ට පුළුවන්කම වාසනාව ශක්තිය උදා වුණා කියලා. ඒ නිසා දන් දෙනවා කියලා කියන්නේ ලාභ අපේක්ෂාවකින් තොරව තව කෙනෙකුට යමක් පරිත්‍යාග කරනවා නම් දෙනවා නම් ඒක දානයක් බවට පත් වෙනවා. ඒ දන් දෙන ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලව සහ පරලොව එයට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංචවිධ සැප සම්පත්තියක් ඇතුව උපදින්න වාසනාව ශක්තිය උදා වෙන පින්කම්. ඒ වගේම සංසාරේ සාපිපාසාදී දුක්ඛම් කටවලට ගොදුරු වෙන්නේ නැතුව භවභෝග සැප සම්පත් ඇතුව උපදින්න වාසනාව උදා වෙනවා දන් දුන්නාම. ඒ වගේම නිරෝගී සම්පත්තිය ලබන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපිට මේ ජීවිතය තුළදී ඔය කියන සැප සම්පත් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ පුළුවන්කම තියෙන්නේ Taman කරපු පින්කම් පිළිබඳව නැවත නැවත මෙනෙහි කරලා සතුටු වෙනකොටයි සන්තෝෂ වෙනකොටයි. අපි මේ දාණය දීලා තව දින ගණනාවක් ගිහිල්ලා සමහර වෙලාවට අපිට කල්පනාවට ආවොත් අපි මේ දුන්න දාණය සඳහා යොදවපු ධනය කාලය අපි කැප නොකරනම් අපිට තව මොනවා හරි දෙයක් කරගන්න තිබුණානේ කියලා සමහර වෙලාවට හිතක් පහළ වුණොත් අපි අර දුන්න දෙයින් නියම ප්‍රතිඵලය සමහර විට අපිට ලබන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔයත් මේ සඳහා හිතින් මුදා හැරලා තියෙන්නේ. ඒ මුදා හරපු දේ නැවත ආපස්සට ඇදලා ගන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි ඒ පිළිබඳව කල්පනා කරලා සතුටු වෙන එක සන්තෝෂමත් වෙන එක. අසතුරු සහගත සිතිවිල්ලක් අපි ඇති කරගත්තොත් අපිට දුන්න දේ නැති වෙනවා සමහර විට අපිට පිනෙත් අඩුවක් දකින්න පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ දන් දුන්නාම මුල මැද අග කියන මේ අවස්ථා තුනේදීම තමන්ගේ සිතවිලි කියන ඒවා පැහැදුණු තත්ත්වයේ තියාගන්නට ඕනේ. හිත පිරිසිදු කරගන්නට ඕනේ. මුල මැද අග කියන අවස්ථා තුනේදී. එහෙම අපිට මේ අවස්ථා තුනේදීම සිත පිරිසිදුව තියාගන්න පුළුවන්කම ලැබුණොත් අර මුලින් දේශනා කරපු ආනිසංස අපි හැමදෙනාටම සංසාරික වශයෙන් ලබන්න පුළුවන්කම තිබෙනවා. සමහර අයට යමක් දෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් සමහර අයට දීලා සතුටු වෙන්න බෑ. එහෙම අයට සමහරට සංසාරේ යම් දේවල් ලැබෙනවා. මේ ජීවිතයේ තුලදී ඔය ඇත්තන්ට අනුන්ට අතපාලා ජීවිතය ගත කරන්න සිද්ධ නොවෙන. මේ ජීවිත ගත කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ සංසාරේ පින් කරන්නට ඇති. ඒ නිසා මේ තරමකින් හරි අපිට ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ ලෝකේ දුක්පත්ම කෙනා අපිද කියලා අහුවොත් අපි නෙමෙයි. අපිට වැඩිය තව දුක්පත් අය ඕන තරම් ඉන්නවා. ඒ වගේම ලෝකේ වැඩියෙන්ම සැප විඳින්නේ අපිද කියලා අහුවොත් අපි නෙමෙයි. අපිට වැඩිය තව සැප විඳින අය ඕන තරම් ඉන්නවා. ඒ කොහොම වුණත් අපි වඩා දුක්පතුත් නෙමෙයි. අපි වඩා පොසතුත් නෙමෙයි. ඒ නිසා අපිට කොහොම හරි ජීවිතය ගත කරන්න වාසනාව ලැබිලා තියෙනවා. එතකොට අපිට සංසාරයේ සැප විපාක Tamanට ලැබෙන දේ මුක්ති විඳින්න ප්‍රයෝජනෙ ගන්න පුළුවන්කම ලැබෙන්නේ දන් දීලා සන්තෝෂ වුණොත් පමණයි. දීලා සතුටු නොවුනොත් අපිට සසරේ ලැබුණට ඒවා ප්‍රයෝජනෙට අරගෙන ජීවිතය ගත කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි ඕන තරම් ඉනිම අහලා තියෙනවා දැකලා තියෙනවා. සමහර වෙලාවට Taman හරියම්බ කරගන්නදී Tamanට අදින්න පරදින්න කන්න බොන්න ඒ වගේම Tamanගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවත් Tamanට සමහර වෙලාවට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එයාට ඕන තරම් සල්ලි තියෙනවා. එහෙම අයට කොහොමද Tamanටවත් එහෙම කරන්න බැරි නම් ධනට පිනට සමහර වෙලාවට දී ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි උපයන දේ අපේ ප්‍රයෝජනීය සඳහා වගේම අපිට තවත් කෙනෙක් උදෙසා යමක් දෙන්නටත් පරිත්‍යාග කරන්නටත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ මොනොත් තමයි අපේ සාංශාරික ජීවිතය අපිට සපවත් කරගන්න පුළුවන්කම වාසනාව ශක්තිය කියන එක උදා වෙනවා. ඒ නිසා පින්වත්නි මේට වැඩි කරුණු කාරණා කියන්න තෝමනා කරන්නේ නැහැ.
ඔයත් මේ කරපු පින්කම පිළිබඳව නැවත හිතලා සන්තෝෂමත් වෙන්න සතුටු වෙන්න. අපි හැමදෙනාටම පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ වෙලාවේදී මහා සංඝරත්නයේ නිවසට වඩම්මලා ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවට සදාතුක ධාතු කරපු වඩම්වාගෙන ඇවිල්ලා උන්වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාව පවත්වන මහා සංඝරුවනට සාංගික වශයෙන් මේ අටපිරිකර සිසුපිරිකර ඇතුළු දාන වස්තුව පූජා කරන්නට අපිට පුළුවන්කම ලැබුණා කියලා මේ වෙලාවේදී සතුටු වෙන ගමන් සන්තෝෂ වෙන ගමන් තමන් මේ කරගත්ත සියලු පින්කම් නැවතත් සිහිපත් කරගෙන මීට වර්ෂයකට පමණ පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුන එච්.එම්. සුදුබණ්ඩා දයාබර පියාණන් වහන්සේට ඒ වගේම ස්වාමි පුරුෂයාට ඥාතිවරයාට මේ පින් අනුමෝදන් වේවා. එතුමා ප්‍රධාන වර්ග પરම්පරාගත සංසාරගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. දුකකණන් අත මිදේවා. උතුම් වූ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ඔය බැම් වාදනය අල්ලගෙන බැම්වක් කරන්න. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතාමන්තු ඥාතේ යතවාරි වහා පුරා පරිපූර්ණන්ති සාගරං දේවමේව හිතෝ දින්නම් ප්‍රේතානං උපකප්පදී උන්නමේ උදකං වට්ටං යතා නින්නම් භවද්දති ඒවමේව හිතෝ දින්නම් ප්‍රේතානං උපකප්පදී චිතං පච්චිතං තුයං සබ්බමේව සමිඤ්ඤතු පුරන්තු සිද්ධ සංකප්පා මනිජෝතිරසෝ යතා චිතං පච්චිතං තුයං සබ්බමේව සම්පිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛං ශාසන ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසන ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. යෝගයෙන් මේ සිදු කරගන්නට එන සියලු පින් දහම් වල බලමයිනේ අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන දයාවති මෙනියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. කිසිම ලෙඩ දුකක් හිංසාවක් පීඩාවක් කරදරයක් නොවේවා. ඇති වෙලා තියෙන සියලු රෝගාබාධ තත්ත්වයන් උපසමනය වේවා. ඇය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. දීර්ඝායු සම්පත් ලබන මේ පින් හේතු වාසනා වේවා සාදු ප්‍රාර්ථනා කරන්. ඒ වගේ මේ පින්කම මූලිකත්වයේ අරගෙන දීපිකා දමයන්ති මහත්මිය සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා එතුමියටත් ඒ වගේම අනිකුත් මේ සාසම්බන්ධ වුණ මේ හැම දෙනාටම වැඩම කර වදාළ පූජනීය මහා සංඝරත්නයටත් යහපතක් සාන්තියක් සැනසීමක් උදා වේවා. සියලු දුක් සංකල්ප කරදර බාධක හිංසා පීඩා අත්වහා කටවා දෝෂ වූ අවලාද ආදී සියලු දෝෂයන් දුරු වේවා. ඔයත් කරන කියන රැකී ආරක්ෂා ආදී කටයුතු යන්නේන ගමන බිමන සිතුම් ප්‍රතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සඵල වේවා. හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලබන්න මේ පින් හේතු වාසනා වේවා. අපි හැමදෙනාටම යම් දවසක උතුම් වූ නිවනික සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා. කවුරුත් වන්දනා කරන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං. රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං. රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං. රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡම් මද්දාපචායිනෝ යත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිනාතේ සමිජ්ජතු.